මේ ඝනකඩ මහා බොල් පොළොව පරක් තෙරක් නොපෙනෙන මහ විශාල පෘථුවිය පවා විනාශ වී යනවා. ඒක තමයි ලෝක විනාශය. ඒක තමයි කල්ප විනාශය. ඒක තමයි මහා පෘථුවිය අතුරුදහන් වීම. අද කියන ධර්ම දේශනාව මේකනම් ඒකාන්ත සත්‍යයක් කියලා දිට්ඨි සම්පන්න පුජ්‍යලෙත් තුලමයි කිඳා බහින්නේ. ශ්‍රද්ධාවන්ත කෙනා අදහනවා. බුදුරජාණන් වහන්සේලාගේ වචනේ අදහ ගන්නට බැරි පවිතු කර්ම ඇති අයට මේ දේශනාව ශ්‍රවණය කරලා හිත පහදව ගන්නට අමාරු වෙනවා. මොකද ඔවුන් නිත්‍ය සංඥාවේ බැසගෙන ඉන්න නිසා. දැන් බලන්න ඔබ ඉන්නේ ශ්‍රද්ධාව තුලද? ශාස්ත්‍රුන් වහන්සේට මනාව පැහැදිලාද? අපි සරණ ගිය බුදුරජාන් වහන්සේගේ අවබෝධය ඔබ පිළිගන්නවද කියලා බලන්න. ඒ සඳහා අද අපි දේශනාව ආරම්භ කරනවා සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍රය. සූර්යයන් 7ක් පායලා මේ මහා පෘථුවිය විනාශ වෙලා යන ආකාරය. මේ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ අම්බපාලි වනයේ. මේ වෙනකොට මේ අම්බපාලි වනයේ කතාව එන්නේ අනිවාර්යෙන් භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පෑම කිට්ටු කරලා. මොකද භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණ ගමන වඩින කොටයි අම්බපාලි වනයේ පූජා කරන්නේ. එදා අම්බපාලි වනයේ වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ සංඝයා අමතාව දාලා අනිච්චා භික්ඛවේ සංඛාරා. පින්වත් මහණෙනි, හේතුඵල ධාමෙන් හටගත්ත මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. අද්වා භික්ඛවේ සංඛාරා. හේතුඵල ධාමෙන් හටගත්ත මේ සියලුම ධර්මයෝ සියලුම දේවල් අස්තිරයි. අනස්සාසිකා භික්ඛවේ සංඛාරා. සියලු සංස්කාරයෝ අස්සසිලි රහිතයි. පිහිටක් නැහැ. එල්ලෙන්න පුළුවන් දෙයක් නැහැ. රැකවරණයක් ලබන්න දෙයක් නැහැ. සියල්ලම අනිත්‍ය වෙලා යනවා. අස්තිර වෙලා යනවා. අස්සසිලි රහිත බවට පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදා අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං. මේකම ප්‍රමාණවත් නැද්ද අවබෝධයෙන්ම කලකිරෙන්න. අලං විරජ්ජිතුන් නොයලෙන්න. අලං විමුච්චිතුන්ති. නිදහස් වෙන්න මේම කාරණාවයි. මේ සියලු සංස්කාරෝ අනිත්‍යයි කියන එක. සමහර ජීවිතව තියෙනවා මුළු ජීවිත කාලෙම මේ ලෝකයේ සත්වයේ ඉන්න අනිත්‍යයි කියන එක හිතලම නැහැ. වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා, ස්ථිර නැහැ කියලා හිතලම නැහැ. සුද්ධෝ නම් හිතන්නේම නැහැ. සුද්ධන්ට ආවඩ වඩා ඉන්නයි හිතන්නේම නැහැ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියාද ඔව්හු සිතනවා සියලු සංස්කාරය අනිත්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, සිනීරු පර්වත රාජයා දිගින් යොදුන් 84000යි. පළලින් යොදුන් 84000යි. මහා සමුද්‍රයෙන් උඩට 84000ක් පේනවා. මහා සමුද්‍රයෙන් යටට 84000ක් තියෙනවා. සිනේරු පර්වත රාජයා. අපි ඒකට තමයි මහා මේරු පර්වතය කියලා කියන්නේ. මහණෙනි, යම් හේකින් බොහෝ අසර ගණනක්, බොහෝ අසර සිය ගණනක්, බොහෝ අසර දහස් ගණනක්, බොහෝ අසර ලක්ෂ ගණනක් වැස්ස නොවසීනම් එබඳු කාලයක් ඇත්තේය. මේ අනාගත කාලය ගැන කියන්නේ. කාලයක් එනවා අවුරුදු 100 ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන්, අවුරුදු කෝටි ගණන් වහින්නේ. අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් අටක් නවයක් 10ක් වැස්සේ නැත්තම් කොහොමද තියෙයිද? අවුරුදු ලක්ෂ ගණන් වහින්නේ නැති කාලයක් එනවා. මෛත්‍රී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පින් තියෙන විමුක්තියට කැමැති, විමුක්තිය පිණිස කුසල් වඩපු ඒ සත්වයන් සංසාරයෙන් ඈතර කරවලා
පිරිනිවන් පාවදාරනවා. ඉන් අවුරුදු මෙච්චරයි කියන්ට බැරි කාලයක තමයි මෙන්න මේ කියන කාරණාව සිද්ධ වෙන්නේ. උපමාවකට ගත්තොත් මේ මහා භද්‍ර කල්පයේ කොටස් 6කට බෙදුවොත් එයින් පළවෙනි කොටස් දෙකේ තමයි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන තථාගතයන් වහන්සේලා 5 පහළ වෙන්නේ. එවැනි වූ කාල තව දෙගුණයක්. ඒ කියන්නේ කොටස් 6න් කොටස් 2ක තමයි බුදුවරු 5 පහළ වෙන්නේ. තව කොටස් 4ක් තියෙනවා බුදුවරු නැතිව. ආනේ කාලෙක් ගෙවුනට පස්සේ බොහෝ කාලයක් ගෙවුනට පස්සේ අවුරුදු ලක්ෂ ගණන් එනවා වැස්ස නැහැ. මහණෙනි වැස්ස නොවසින කල්ලි යම්කිසි මේ පැලවෙන ගස් කොළන් ඖෂධ තෘණ සුවිශාල වෘක්ෂ ආදී ඇද්ද ඒවා වියලී යනවා. දරුණු ලෙසින් වියලී යනවා. පින්වත් මහණෙනි මිහි මඩලේ කොළපාට තනකොළ ගහක් හටගන්නේ කිසිම වෘක්ෂයක් හටගන්නේ. මිනිස්සු ගැන කවර කතාවද? ඒවං භික්ඛවේ අනිච්චා සංඛාරා. සංස්කාරය අනිත්‍යයි. අද්දුහා භික්ඛවේ සංඛාරා අස්ථිරයි. අනස්සාසිකා භික්ඛවේ සංඛාරා අස්වැසිලි රහිතයි. කොළ පාට කියන එක ලෝකෙන් අතුරුදහන් වෙනවා. අවුරුදු ලක්ෂ ගණන් වහින්නේ නැති කාලයක් එනවා. කෝ දැන් මහ පොළොව බදාගත් අය, කෝ ඉඩකඩම් බදාගත්තු අය, කෝ වැට කඩලු ගහපු අය, කෝ නඩු කියපු අය. අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුම්. මේකම කල්පනා කරලා කරන්න වටිනවා කියනවා. අවබෝධයෙන්ම කලකිරින්න. අලං විරජ්ජිතුම් නොඇලීම පිණිස. අලං විමුච්චිතුම් නිදහස් වීම පිණිස. මම සරණ ගිය මගේම බුදුරජාණන් වහන්සේ මේවා බුද්ධ නේත්‍රෙන් දුටුවා. සර්වඥතා ඥාණයෙන් අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැකමයි මේ දේශනා කරන්නේ. මොකටද අපි මේ ලෝකේ මේ ලෝකයක් බදාගෙන? මොකටද මේ ලෝකෙකට අපි ඇලි? මොකටද මේ ලෝකෙකට අපි ආසා කර? මේ වාගේ අනිත්‍ය ස්වභාවයක් ප්‍රකට වෙද්දිනොත් මේ තුච්ච වූ අවිද්‍යාවෙන් වැසුණු අන්ධ බාල හිත ආයිත් මේ ලෝකෙට ආසා කරනවා. පේන රූපෙට, ඇහෙන ශබ්දෙට, ගන්ධ සුවඳට, රසයට, පහසට හරියට පැණි භාජනයකට එන ඇඹලෙක් වගේ මේ හිත විසින් කාමීම වැළඳ ගන්නවා. අපිට නිදහස් වෙන්න ඕන, නිවන් දකින්න ඕන කියලා මේ අනිත්‍ය වූ සංස්කාරම බදා ගන්නවා. මගේ ආත්මය කියලා. ඒ බදාගත්තු දේවල් වලම මල පෙරේතයෝ වෙලා උපදිනවා. පාන්සු පිසාචයෝ වෙලා උපදිනවා. මෙහෙම සංසාරය කියනවා අපි. අහෝ මෙහෙම සංසාරය. පින්වත් මහණෙනි, කදහචි කරහචි යම් දීර්ඝ කාලයක්, ඊටමත් දීර්ඝ කාලයක් ගියාට පස්සේ ඔහුම වැස්ස නැතුව අවුරුදු කෝටි ගාණක් ගියාට පස්සේ පින්වත් මහණෙනි දෙවැනි සූර්යයෙක් පහළ වෙයිද? බඳු කලක් ඇත්තේ. පින්වත්නි දෙවැනි ඉර මඩලක් පායනවා. ආකාශයේ තවත් ඉරක් පේන්න ගන්නවා. මහණෙනි දෙවෙනි සූර්යාගේ පහළවීමෙන් යම් ඒ කුඩා නදීහු කුඩා විල් ආදී ඇතනම් ඒවා වියලී යනවා. දරුණු ලෙස වියලී යනවා. ඒවා නොවේති. ඒ කියන්නේ ගඟක් කියලා කතාවක් නැහැ. ඒ කුඩා ගංගා කියන්නේ ලංකාවේ නම් සියලුම ගංගා. මහා ගංගා කියන්නේ දැන් ඉදිරියට අපි ඒ කතාව වෙනවා. විශාල
දිග පල්ලකින් යුක්ත ගංගාවල වතුර දිය සීරා හිටිනවා පළවෙනි කියන්නේ වැස්ස නැතත්. දෙවෙනි ඊර මඩල පා වෙනකොට නම් පුංචි ගංගා විල් සියල්ලගෙම ජල ඉවරයි. එතකොට මහා වැලි කැලණි කළු වලවේ නැත. ඒවා නැහැ. කොළ පාට නැහැ. කැකෑරී තිබ්බ වතුර නැහැ. දෙවෙනි ඊර මඩල පායනකොට. අනිච්චා භික්ඛවේ සංඛාරා බලන්න පින්වත් මහණෙනි සංස්කාරය අනිත්‍යයි. සියලු සංස්කාර අනිත්‍යයි. අද්දුහා භික්ඛවේ සංඛාරා අස්තිරයි. අනස්සාසිකා භික්ඛවේ සංඛාරා සියලු සංස්කාර ධර්මවස්ස සිලිරහිතයි. අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුන්ති. අවබෝධයෙන්ම කල්පනා කරලා නොඇලෙන්න වටින්නේ නැද්ද? මේ කලකිරෙන්න වටින්නේ නැද්ද? නොඇලෙන්න වටින්නේ නැද්ද? නිදහස් වෙන්නමයි වටින්නේ. දැන් කෝ ගංගා වන රොදවල් උද්‍යාන ඒවා බැල්ලි තියනවද? මිනිස්සයා ඒවා බලලා සතුටු වෙන ලෝකේ අතුරුදහන් වෙන හැටි බලන්න. සීතල පැන්නාලා ගඟේ දොලේ වෙල් ඉපනැල්ලේ නටන මිනිසුන්ගේ සංස්කාර අනිත්‍ය වී යන හැටි බලන්න. මාස් කැසබු දිය සතුන්ගේ ලෝක අතුරුදහන් වී යන හැටි බලන්න. අනිත්‍ය වී යන හැටි බලන්න. අපේ මේ ලිඳේ දොලේ ඇලි වතුර ටිකට ඒ සොච්චමට වෙන දේ බලන්න. අනිත්‍ය වී යන හැටි බලන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යම් හේකින් දීර්ඝ කාලයක් ඇවෑමින් යම්කිසි කාලයක තුන්වෙනි හිරු මණ්ඩලක් ලෝකේ පහළ වෙනවා. පින්වත්නි මේ ආකාහේ ඊරවල් දෙකක් මන්දිවට තුන්වෙනි ඉරකුත් පහළ වෙනවා. ආසේ ඉර මඩලවල් 3 ආකාහේ ඉර මඩලවල් 3. ඒ තුන්වෙනි ඉර මඩලක් පහළ වුණාද අන්නේ කාලේ. පින්වත් මහණෙනි මහා නදීහු ඇද්ද එනම් ගංගා යමුනා අචිරවති සරබු මහි මහා ගංගාවල දිය සීරා ඉතුරුනානේ. ඒ ඔක්කොම දරුණු ලෙසින් වියලී යනවා. ඊළඟට ගංගා එවැනි ගංගා නැති බවට පත් වෙනවා. දැන් එහෙනම් ගංගා කියලා කතාවක් මේ පෘථිවි තලේ නැහැ. තුන්වෙනි හිරු මඩල පෑවුවට පස්සේ යන්තා ගංගා තිබ්බාද මුළු පෘථිවියේම සියල්ලම අතුරුදහන්. අයිස් කඳු නැත. අයිස් කියලා එකක් ලෝකේ නැත. ඒ කොහොම ඇතිද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තවත් ඒවං භික්ඛවේ අනිච්චා සංඛාරා මේ විදිහට පින්වත් මහණෙනි අනිච්චා භික්ඛවේ සංඛාරා සියලු සංස්කාරය අනිත්‍යයි. අද්දුහා භික්ඛවේ සංඛාරා අස්තිරයි. අනස්සාසිකා භික්ඛවේ සංඛාරා සියලු සංස්කාරයෝ අස්වැසිලි රහිතයි. පිහිටක් නැහැ. අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං මේවා කල්පනා කරන්න කියලා වදාලා. පින්තුනි මේ ඔක්කොම නැදීලා යනවනේ. නොයලෙන්ටමයි කලකිරෙන්නමයි වටින්නේ. නොයලෙන්ටමයි වටින්නේ. නිදහස් වෙන්නමයි වටින්නේ. බඹයක් වූ ශරීරයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඝනකඩ බොල් මහ පොළොව මේ මහ පෘථුවියට වෙන විනාශය මේ කියන්නේ. අහෝ ඝනකඩ බොල් මහ පොළොවට මේසා අනිත්‍යයක් මේසා අස්තිර බවක් වෙනවා නම් බඹයක් වූ මේ ශරීරය ගැන කවර කතාද? ඩිංගිත්තක් වූ ජලයේ තියෙන මේ ශරීරය ගැන කවර කතාද? ඩිංගිත්තක් වූ පැහැ තියෙන මේ ශරීරය ගැන කවර කතාද? අපිට මේවා හිතෙන්නේ නැත්තේ ඇයි?
ඇයි අපි කල්පයක් ඉන්ට වගේ මේ කටයුතු කරන්නේ? මේ ලෝක සත්වයා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ නොගිය නිසා, මේ වූ ශ්‍රී සද්ධර්මයේ සරණ නොගිය නිසා, මේ වූ සසරින් නිදහස් වූ මහරහතන් වහන්සේලා සරණ නොගිය නිසා මෙවැනි වූ බණවදයක්වත් අහන්න නෑ මේ ලෝක සත්වයාට. නමුත් පින්වත්නි, ඒ අතර ඔබට යාන්තම් බුදු කෙනෙක්ගේ බණපදයක් මේ විදියට ඇහෙනවා. ඔබ කොයි තරම් වාසනාවන්තයිද අද ලෝකයේ හැටියට. ඉතින් මේවම කල්පනා කරන්න වටිනවා කියනවා නොඇලෙන්න. කලකිරෙන්න, නොඇලෙන්න, නිදහස් වීම පිණිස. මහණෙනි, යම්කිසි දීර්ඝ කාලයක් ඇවෑමෙන්, යම්කිසි බොහෝ කාලයක් ඇවෑමෙන් සිව්වෙනි හිරු මණ්ඩලක් පහළ වෙනවා. බලන්න පින්වත්නි, මේ ලෝකේ යම් දවසක් එනවා ආකාහේ ඉර මණ්ඩලවල් 4ක් පහළ වෙනවා. ඉර මණ්ඩලවල් 4ක් පහළ වෙනවා. කොහොමනම් මේවා ගැන හිතකින් හිතා ගන්නද? කොහොමනම් චිත්ත රූපයක් මවා ගන්නද? නමුත් ලෞතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිවසින් දුටුවා සර්වඥතා ඥාණයෙන් අවබෝධ කොට වදාලා, ලෝකේ දකින නුවණින් අවබෝධ කොට වදාලා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අනිත්‍ය වශයෙන්, අස්තීර වශයෙන්, අස්වැසිලි රහිත වශයෙන් අවබෝධ කළා. පින්වත් මහණෙනි, මේ 4 වෙනි හිරු මණ්ඩල ලෝකේ පහළ වුණාද ආනෙදාට. මේ ලෝකේ හිමාලය මුල් කරගෙන මහා විල් තියෙනවා. ඒවා විල් කිලෝමීටර් ගණන්, යොදුන් ගණන් විශාල විල්. කුමක්ද ඒ විල්? අනවතප්ත, සීහ ප්‍රපාත, රතකාර, කණ්ඩමුණ්ඩ, කන්නමුණ්ඩ, කුණාල, චද්ධන්ත, මන්දාකිනි. ඔර කියන පංච මහ විල් කියලා. අනවතත්ත, සීල ප්‍රපාත, රතකාර, කණ්ඩමුණ්ඩ, කුණාල, මේ සප්ත මහ විල් කියලා කියන්නේ. චද්ධන්ත, මන්දාකිනි. මොකද මේ මහා විල් 7? අනවතප්ත, සීහ ප්‍රපාත, රතකාර, කන්නමුණ්ඩ, කුණාල, චද්ධන්ත, මන්දාකිනි. මේ මහා විල් වියලි යනවා. දරුණු ලෙසින් වියලි යනවා. විල් නැහැ ලෝකේ. දැන් මහා සාගරයේ තියෙන දිය කලඳක් හැර මේ පෘථිවි මණ්ඩලයේ වතුර අතුරුදහන් වී යනවා. 4 වෙනි ඉර පෑවුවට පස්සේ මිනිස්සු ගැන, සත්‍යෝ ගැන කවර කතාවද? අනිච්චා භික්ඛවේ සංඛාරා. සංස්කාරය අනිත්‍යයි. අද්වා භික්ඛවේ සංඛාරා. සියලු සංස්කාරෝ මේ හේතුඵල ධමයෙන් හටගත්ත හැම දෙයක්ම අස්තිරයි. අනස්සාසිකා භික්ඛවේ සංඛාරා. අස්වැසිලි රහිතයි, පීඩක් නැහැ. ඒවං අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දතු. මේ සියලු සංස්කාරයන් ගැන කලකිරෙන්න වටින්නේ, නොඇලෙන්න වටින්නේ, නිදහස් වෙන්න වටින්නේ. බලන්න පින්වත්නි, අනිත්‍ය කියන එක. පින්වත් මහණෙනි, යම් හේකින් දීර්ඝ කාලයක් ගියාට පස්සේ, දීර්ඝ කාලයක් ඇවෑමෙන්, බොහෝ කාලයක් ඇවෑමෙන් 5 වෙනි හිරු මඩලක් ලෝකයට පහළ වෙනවා. පින්වත්නි, මේ ආකාහේ ඉර මඩලවල් 5ක් පේන්න ගන්නවා. වලාකුළු නැති ආකාශයේ සරත් කාලේ ගස් කොළන් නැති තැනක හිරු එළියේ තියෙන ඡණ්ඩ බව දෙස බලන්ට. එවැනි එක හිරු මණ්ඩලක සැඩ බව එසේනම් සීතල සුළඟ වනරොද ජලයේ තිබෙද්දී ඒ සියල්ල අතුරුදහන් වූ සමයේ හට ගන්නවා නම් ඉර මණ්ඩලවල් 5ක් ආකාහේ පේනවා නම් ඒ යුගයේ කොහොම එකක් වෙන්නේ ඇතිද?
පින්වත් මහණෙනි, පස්වෙනි හිරු මණ්ඩල ලෝකේ පහළ වුණාට පස්සේ මේ ඝනකඩ මහා බොල් පොළොවේ ගැඹුරට, ඉතාමත් ගැඹුරට විහිදී තිබෙන මහා සාගරය තියෙනවා නේද? ඒ සාගරය යොදුන් ගණන් සිඳි සිඳි යනවා. අවසානයේ තල්ගස් ගණනට සිඳි යනවා. තල්ගස් 7ක් 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක්. මහා සමුද්‍රයේ පුරුෂයෝ 7 දෙනෙක්ගේ උසට ජලය හිඳෙනවා. 6 දෙනෙක්ගේ උසට 5 දෙනෙක්ගේ 4 දෙනෙක්ගේ 3 දෙනෙක්ගේ දෙන්නෙක්ගේ එක පුරුෂයෙක්ගේ උසට පුරුෂයෙකුගේ ඉන ගානට දනහිස ගානට ගොප්පැටේ ප්‍රමාණ කකුලේ ගොප්පැටේ ප්‍රමාණයට වතුර මහා සාගරේ. මහණෙනි, සරත් කාලයේ මහත් දිය පොද ඇති වැසි වසිනා කල්හි වැසි ජලයේ ඒ තැන ගව කුරයන්ගින් සෑරුණු වලවල් වල රැඳී ඇත්තේ යම්සේද. පින්වත්නි, සරත් කාලේ හරක් මේ පාරේ යනකොට කුර පොළොවේ හිටිනවනේ. එතකොට ඒ හිටිනේ වගේ වතුර පොඩ තැන් වල ගව කුරවල හිටලා තියෙන පොළොවේ. ආන්නේ වගේ මේ මහා පොළොවේ වතුර සිඳිලා කකුලේ ඇඟිලි පුරුකම් ප්‍රමාණයක ජලයකුත් මහා සාගරේ නෑ. ඇඟිල්ලක නියපොත්තක් තෙමා ගන්නට වතුර ටිකක් මහා සාගරේ නැත. පස්වෙනි හිරු මණ්ඩල පෑයූ කල්හි මහා තෙද බල පෙන්වාගෙන ගොඩබිම් යට කරගෙන යොදුන් ගණන් මහා සත්වයන්ගේ තටාකය වූ ඒ මහා සාගරේ නියපොත්තක් තෙමා ගන්නට වතුරක් නැති වෙලා යනවා. පස්වෙනි ඉර පෑවුවට පස්සේ බලන්ට මේ ලෝකයේ තියෙන සංස්කාරයන්ගේ අනිත්‍ය දෙස, අස්ථීර බව, පිහිටක් නැති බව. මේවා නුවණින් කල්පනා කරලා ඇයි කලකිරෙන්නේ නැත්තේ? ඇයි නුවණින් නොඇලී වාසය කරන්නේ නැත්තේ? ඇයි නිදහස් වෙන්නේ නැත්තේ? කලකිරෙන්නමයි වටින්නේ. නොඇලෙන්නමයි වටින්නේ. නිදහස් වෙන්නමයි වටින්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා යම් හේකින් දීර්ඝ කාලයක් යෑමෙන් අතිශයින් දැන් ඔය අද ඉර පායලා හෙට දෙවෙනි ඉර අනිද්දා තුන්වෙනි ඉර නෙවෙයි. කවදා හරි දවසක බොහෝ කාලයක් ගියාට පස්සේ අවුරුදු 100,000 ගාණක් කෝටි ගාණක් ගියාට පස්සේ තමයි එහෙම පහළ වෙන ඉරක්. මේ ඔක්කොම වෙද්දී අපි සංසාරේ. මේ අනාගතයට වෙනවා කියන්නේ අපි කලින් කල්පයක් ඉවර වෙලා අපි කියන්නකෝ අපි කියනවනේ බුද්ධ වචනයට අනුව ගංගානම් ගඟේ ආරම්භයේ පටන් මොහොතට වැටෙන තැන දක්වාම වැලි කැට ගණන් කරන්න පුළුවන් ගෙව් සංසාරේ කල්ප ගණන් කරන්න බෑ කියන්නේ. හැම කල්පයකම අවසානයේ මේ විදිහට ගින්නෙන් ජලයෙන් හුළඟින් කොයින් හරි විනාශ වෙනවනේ. මේ වාගේ විනාශ වලට මුහුණ දුන්න ගාන අපිට ගණන් කරන්න බෑ. නමුත් පොළොවේ වැලි කැට ගණන් කරන්න පුළුවන් වෙයි. ගංගා නම් ගඟේ වැලි කැට ගණන් කරන්න පුළුවන් වෙයි. ඒ මේ වාගේ විනාශ කීයකට සසරේ අපි මහ මෝන දුන්නාද යන වග ගණන් කරන්න බෑ. අපිට හුරු පුරුදු නෑ වගේ, අලුත් වගේ, තව දේවල් කරන්න තියෙනවා වගේ, තව සැපය විඳින්න තියෙනවා වගේ අපි කාමේම හොයාගෙන ආයෙත් උපතක් පතනවා. ආයෙත් සසරටම යනවා. බලන්න මේ හැම දෙයක්ම අනිත්‍ය යන හැටි. මහණෙනි, බොහෝ කාලයක් ගියාට පස්සේ, ගොඩාක් කාලයක් ගියාට පස්සේ 6 වෙනි හිරු මණ්ඩල ලෝකේ පහළ වෙනවා. පින්වත්නි, මේ ආකාහේ ඉර මඩලවල් 6ක් කොයි තැන් වලින් පේනවද දන්නේ. ඒ ඡණ්ඩ සූර්යයෝ
වඩාත් දරුණු වෙලා, වඩාත් උග්‍ර වෙලා, වඩාත් තේජස් වෙලා හිරු කිරණ පතුරවනවා. ඉර මණ්ඩලවල් 6යි. පින්වත් මහණෙනි, 6 වෙනි හිරු මණ්ඩල ලෝකයේ පහළ වුණාද මේ මහා පෘථුවිය සිනේරු පර්වත රාජයා දුන් දමන්නේය. අර යොදුන් 84000ක් පල්ල, යොදුන් 84000ක් ඝනකම, යොදුන් 84000ක් උඩ, යොදුන් 84000ක් යට තියෙන සිනේරු පර්වත රාජයා දුමායන්ති දුන් දාන්න පටන් ගන්නවා. අතිශයින් දුන් දාන්න පටන් ගන්නවා. බලවත්ව දුන් දමනවා. පින්වත් මහණෙනි, මේ මහා පෘථුවිය දුන් දාන්න පටන් ගන්නවා. පොළොවම මෙහෙම දුම බලවත්ව අතිශයින්. උපමාවක් කිව්වොත්, පින්වත් මහණෙනි, කුඹල් කරුවෙක් උදුනක ගිනි දල්වන්නේ පළමු දුන් දමයිද බලවත්ව දුන් දමයිද? කුඹල් කරුවෙක් උදුනක් මේ හදලා මේ යම්කිසි දෙයක් ඒකේ ගිනි දානකොට දුන් දාන්නේ මැටි වලින්, බලවත්ව දුන් දාන්නේ. ආන්නේ වගේ දුන් දමන්ට ගන්නවා. සිනේරු පර්වත රාජයාත් මහා පෘථුවි මණ්ඩලයත් දුන් දමා බලවත්ව දුන් දමා තියෙනවා. මහණෙනි, බලන්ට අනිච්චා භික්ඛවේ සංඛාරා, අනිත්‍යයි මේ සංස්කාරයෝ. අද්වා භික්ඛවේ සංඛාරා, අස්වැසිලි රහිතයි මේ සංස්කාරයෝ. අනස්සාසිකා භික්ඛවේ සංඛාරා, මේ හේතුඵල ධාමින් හටගත්ත මේ හැම දෙයක්ම. කුමද්ද සංඛාර කියන්නේ? ඇසත් ඇසට පෙනෙන රූපයක්, කනත් කනට ඇහෙන ශබ්දයක්, නාසයත් නාසයට දැනෙන ගඳ සුවඳක්, දිවත් දිවට දැනෙන රසයක්, කයත් කයට දැනෙන පහසක්, මනසත් මනසට සිතින අරමුණු. හේතුඵල ධාමින් හටගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ට වෙන දේ දෙස බලන්ට. දුන් දමා 6 වෙනි හිරු මණ්ඩලෙන් තැවෙන හැටි, ඉර මණ්ඩලවල් 6කින් පෘථුවියේ හැම පැත්තකින් ඉර පායලා දුන් දානවා. මේවා කල්පනා කරන්න කියනවා. සංස්කාරයන් ගැන කලකිරෙන්න කියනවා. නොයැලෙන්න කියනවා. නිදහස් වෙන්න කියනවා. මහණෙනි, බොහෝ කාලයක් ගියාට පස්සේ, අතිශයින් දීර්ඝ කාලයක් ගියාට පස්සේ තවත් හිරු මණ්ඩලක් ලෝකේ පහළ වෙනවා. එතකොට මේ ආකාහේ කොහේ හරි තැන්වල හිරු මණ්ඩලවල් 7ක් පේනවා. ඒ හිරු මණ්ඩලවල් 7 පෑවුවට පස්සේ පින්වත් මහණෙනි, මේ මහා පෘථුවියද සිනේරු පර්වත රාජයාද ගිනි ගන්නවා. පාජ්ජලති ඇවිලෙනවා, ගිනි ගන්නවා. එකම ගිනි ජාලාවක් බවට පත් වෙනවා. ගිනි කඳක් පේන්නේ. පින්වත් මහණෙනි, මේ පෘථුවියටත් සිනේරු පර්වත රාජයාට ගිනි ගන්නේ දැල් වෙන්නේ සුළඟින් උඩ ඇදෙන ගින්න බ්‍රහ්ම ලෝකේ දක්වා යනවා. ගින්තර බ්‍රහ්ම ලෝකේ ඉඳලා පෘථුවියට විශාල ගල් පර්වතයක් අතහැරියොත් එහෙම, බ්‍රහ්ම ලෝකේ ඉඳලා පොළොවට ඒ ගල පතිත වෙන්න මහ විශාල ගල් පර්වතයක්, අපි කියමු සීගිරිය වගේ 10 ගුණයක් විශාල ගලක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා අතහැරියොත් මේ පොළොවට වැටෙන්න මාස 4ක් යනවා කියනවා. එච්චර උඩ, එච්චර උඩකට යනවා කියනවා මේ පෘථුවියේ ගින්දර. කොහොම වෙයිද කියලා හිතන්නකෝ. පින්වත් මහණෙනි, ගිනි ගන්නා කල්හි, දැවෙන කල්හි, වෙනසින කල්හි ඒ මහා ගිනි කඳින් මැඩෙන්නා වූ සිනේරු පර්වත රාජයාගේ යොදුන් 100 ගණන් උස ඇති, යොදුන් 100,000 ගණන් උස ඇති
යොදුන් 200 ගණන් උස ඇති, යොදුන් 300 ගණන් උස ඇති, යොදුන් 400 ගණන් 500 ගණන් උස ඇති ඒ කඳු විනාශ වෙවි වැටෙනවා. ගිනිගන වැටි වැටි යනවා. වැටෙනවා, ගිනි ගන්නවා, ගිනි ගන්නවා, වැටෙනවා. ඇවිලෙන්නා වූ දැවෙන්නා වූ මහ පොළොවේහිද සිනීරු පර්වත රාජයාගෙන්ද අලු හා දැලි නොපෙනී කොච්චර පිච්චෙනවද කියනවා නම් අලුයි දැලි පේන්නේ. පින්වත් මහණෙනි, ගිනිගෙන දැවෙන ගිතෙලක හෝ තෙලක හෝ අලු හෝ දැලි හෝ නොපෙනෙන්නේ යන්සේද කපුරු පෙතිවල. ගිනි ගත්තට පස්සේ අලුවත් දැලිවත් ඉතිරි වෙන්නේ නැත්තේ. ආන්නේ වගේ පොළොවේ සිනේරු පර්වත රාජයාගේ අලුත් නැත, දැලිත් නැත, පෘථුවියක් නැත, මහා පොළොව නැත. කෝ නඩු කියපු අය, කෝ අයිතිවාසිකම් ඉල්ලපු අය, කෝ අපේ රාජ්‍ය කියලා පොර කෑ අය, කෝ යුද්ධ කරපු අය, කෝ යටිපූට්ටු වැඩ කරපු අය, කෝ දේශ සටන් රාජ්‍ය සටන් පළවෙනි ලෝක යුද්ධේ දෙවෙනි ලෝක යුද්ධේ තියෙනවා යයි කියන තුන්වෙනි ලෝක යුද්ධේ කෝ ගිවිසුම්, කෝ රට බෙදිලි, කෝ ලෝකේ බෙදිලි, කෝ ධනපති පන්තිය රාජ්‍යයක් නැගී හිටිනවට අනිත් රාජ්‍ය විරුද්ධකම්, කෝ පෘථුවියක් නැත. ඒවං අනිච්චා භික්ඛවේ සංඛාරා, සංස්කාර ධර්මය අනිත්‍යයි. අනස්සාසිකා භික්ඛවේ සංඛාරා, අස්වැසිලි රහිතයි. අද්වා භික්ඛවේ සංඛාරා, ස්ථීර නෑ මේවා. කොහොමද මේකම වටිනවා කියනවා කල්පනා කරන්න. මේ සසරට කලකිරෙන්න, ජීවිතේට කලකිරෙන්න මේකම ඇති කියනවා. හරියට කල්පනා කරොත් නොඇලීම පිණිස. මේකම ඇති කියනවා කල්පනා කළොත් නිදහස් වෙන්න සංසාරේ. අපි ගැන කවර කතාවද? මේ කියන්නේ අපි ගැන නෙවෙයි, මහා පෘථුවිය ගැන. මහා පෘථුවියකට මෙසේ වන්නේ නම් බඹයක් වූ අපේ ජීවිතේට ලෝක විනාශය අවුරුදු 50න් 60න් 70න් එනවා. ඒකට ඉර මඩලවල් 7ක් පායන්නටත් ඕනේ. එකම ඉර මඩලෙම මිනිස්සු මෙරි යනවා. සත්වයෝ මෙරි යනවා. අතහැර යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, එහිලා මේ මහ පෘථුවියත් සිනේරු පර්වත රාජ්‍යයත් ගින්නෙන් දැවෙන්නේය, වෙනසෙන්නේය, නොවන්නේය. ගින්නෙන් දැවෙනවා, වෙනසෙනවා, පෘථුවිය නැති වෙනවා කියන කරුණ මාර්ගඵලලාභීන් හැර වෙන කවරෙක් නම් කතා කරන්නට සමත් වෙයිද? කවරෙක් නම් විශ්වාස කරන්න සමත් වෙයිද? මේ වගේ දේවල් කතා කරන්නටවත් පුළුවන් නේ මාර්ගඵලලාභීන් එක්ක කිව්වා. හේතුව මගේ ආත්මය කියලා, නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ලෝකේ ග්‍රහණය කරගෙන ඉන්න මිනිසුන්ට මේක ස්වප්නයක්. මේක සුරංගනා කතාවක්. මිනිසුන්ට මේක අලුත් කාටුන් කතාවක් වගේ. හිතන්නවත් බෑ. එනමුත් මාර්ගඵලලාභී කෙනාට, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකත්වයට පත්වෙච්ච කෙනාට මේ සම්බන්ධයෙන් බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. පිරිනිවන් වඩින ගමනේ මගේ බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩි සියලු සංඝයා අතරින් අවම කෙනත් සෝතාපන්නයි. බුදුරජාණන් වහන්සේට ඕන තරම් ධර්මයේ කතා කරන්න පුළුවන්. දිට්ඨි සම්පන්න පුජ්‍යලෙක් හැර කවුරු විශ්වාස කරයිද ඇහුවා මේ පෘථුවිය නැති වෙනවා කියනවා. නමුත් ඇත්තටම වෙනවා. විශ්වාස කරන්න පින්වත්නි, අදාහ ගන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය
අපි සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒසා ඥානින් යුක්තයි. ත්‍රිකාලයේ දකින ඒසා නුවණින් යුක්තයි. ඒ වගේම සංසාරේ යන සත්වයාට සත්‍ය අවබෝධ කරවන මහා සත්‍ය වූ මුනීන්ද්‍රයන් වහන්සේ අපි සරණ ගිය අපේම බුදුරජාණන් වහන්සේ. ලෝකේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නම ලෝකේ කිසිම ආගමක නායකයෙකුට මේ සනාතන සත්‍ය නම් මුවකින් කියා ගන්නට බෑ. මේ බලන්න එක එක්කෙනාගේ කර්ම කරගහන අයවත් ලෝකේ මවන අයවත් එක එක්කෙනාගේ පව් බාර ගන්න අයවත් කිසිවෙක් නැත. සියලු දෙනාම අනිත්‍යයි, අස්තිරයි, අස්වැසිල් රහිතයි. මහණෙනි කියන්නම් පෙර සිදු දෙයක්. මේ ලෝකේ පහළ වුණා සුනෙත් කියලා ආගමික නායකයෙක්, ශාස්ත්‍රවරයෙක්. මේ සුනෙත් ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවකයෝ 100 ගණන් වාසය කළා. සුනෙත්‍ර ශාස්ත්‍රෝන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝක උප්පත්ති ගැන බ්‍රහ්ම ලෝකයට යෑම පිණිස දහම් දෙසුවා. බ්‍රහ්ම ලෝකයේ ඉපදීම පිණිස දහම් දෙසන සුනෙත් ශාස්ත්‍රෝන් වහන්සේගෙන් යමෙක් සියලු අයුරින් දැනගත්තාද ඔව්හු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත බ්‍රහ්ම ලෝකේ උපන්නා. ඔහුගේ ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ශිෂ්‍යෝ ඒ කියපු බණ ඒ විදිහටම පිළිපැද්දා බ්‍රහ්ම ලෝකෙම ඉපදුණා. තව පිරිසක් පරිනිම්මිත වසවර්ති, තව පිරිසක් නිම්මාන රති, තම තමන් තේරුම් ගත්ත විදිහ අනුව, තව පිරිසක් තුසිතේ යාමේ තාවතින්සේ චාතුම් මහරජික ඉපදුණා. ඊළඟට ඒ බණපද අහගෙන පාඩුවේ මුකුත් කරගන්න බැරුව හිටපු අය නමුත් ඒවා අදහගෙන රජ කුලේ බමුණු මහසාර කුලවල ගෘහපති මහසාර කුලවල ඉපදුණා. පින්වත් මහණෙනි, සුනිත් ශාස්ත්‍රඥ වහන්සේට හිතුණා දැන් මගේ ශ්‍රාවකයෝයි මමයි අපි ඔක්කොම එකම විදිහට ධර්මය පුරුදු කරනවා. ඉතින් සමසමව උපතකට දැන් අපි යන්නේ. ඒක හොඳ නෑ. ඒ නිසා මම මෛත්‍රී ධ්‍යාන වඩන්න ඕන කියලා. මෛත්‍රී විහරණේ මෛත්‍රී ධ්‍යාන වැඩුවා කියනවා අවුරුදු 7ක්. පින්වත් මහණෙනි, අවුරුදු 7ක් මෛත්‍රී වඩපු පින් බලයට මේ වගේ පෘථුවියේ නැසෙන වෙනසෙන හැදෙන කාල 7ක් සංවට්ට විවට්ට කල්ප 7ක් බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස් ලෝකට ආවේ නැහැ. ලෝකේ නැසෙන කල්ලි ආභස්සර ලෝකයට යනවා. ලෝකේ හැදෙන කල්ලි ශූන්‍ය වූ බ්‍රහ්ම විමානික උපදිනවා. මේ විදිහට මහා බ්‍රහ්මයා වෙලා සියල්ල මැඩපවත්වාගෙන අනිත් අයට මෙයාව යටපත් කරන්න බැරි විදිහට සියල්ල දක්නාසුළු ස්වභාවයෙන් වසඟේ පවත්වන ස්වභාවයෙන් බ්‍රහ්මීක් වෙලා බ්‍රහ්ම ලෝකෙම හිටියා කියනවා සංවට්ට විවාට කල්ප 7ක්. පින්වත් මහණෙනි 36 වතාවක් සග්දිවිදු වෙලා ඉපදුනා කියනවා. පින්වත් මහණෙනි, මේ මහා පොළොවේ සක්විති රජ වෙලා ඉපදුනා. සත්ත්ව රතනයන්ගෙන් සමන්විත මහා සක්විති රජවරු වෙලා ඉපදිලා තිනවා කියනවා. මේසා දීර්ඝ කාලයක් සසරේ දුගතියකට වැටෙන්නේ නැතුව හිටියා කියනවා අවුරුදු 7ක් මෛත්‍රිය වඩලා. එනමුත් පින්වත් මහණෙනි, ඒ ශාස්ත්‍රඥ වහන්සේ ඔච්චර සුගතියෙත් ඉඳලා එකපාරක් දිව්‍ය ලෝකේ ගිහිල්ලා නෙවෙයි, එකපාරක් බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලත් නෙවෙයි, මෙච්චර සංවට්ට විවට්ට කල්ප 7ක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා සග්දෙවිඳු වෙලා 36 වතාවක්. සග්දෙවිඳුගේ ආයුෂ අවුරුදු 3,60,00,000යි. ඒක වැඩි කරන්න ඕන 36. එච්චර කාලයක් සග්දෙවිඳු වෙලා වෙනත් දෙවිවරු වෙලා ඉඳලා කොච්චරද? සක්විති රජ වෙලා එහෙම හිටපු සුනේත්‍ර ශාස්ත්‍රඥ වහන්සේ ඉපදීමෙන් ජරා මරණයෙන් ශෝක වැළපීම් දුක් දුන්නා සුසුම් හෙලින් වලින්
නිදහසුනේ නැහැ. සසර දුකෙන් නිදහසුනේ නැහැ. සංසාර දුකෙන් නිදහසුනේ. එච්චර සුගතිය ඉඳලා. ඒතකොට හිතන්නකො ඉතින් මේ අනිත්‍ය ගැන කියන්නේ මේ ජීවිතේට පිළිසරණ හදාගන්න එක ගැන කියන්නේ මේ. අපිට හිතෙනවනේ එකපාරක් දිව්‍ය ලෝකෙ ගිය පමණින් මේ ඔක්කොම ඉවරයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇයි මේ සසරේ යන්නේ? ඇයි මේ සසරේ යන්නේ? පින්වත් මහණෙනි, කාරණා හතරක් ප්‍රතිවේද නොකිරීම නිසා. කුමක්ද ඒ කාරණා හතර? ආර්ය වූ සීලය, ආර්ය වූ සමාධිය, ආර්ය වූ ප්‍රඥාව, ආර්ය වූ විමුක්තිය අවබෝධ නොවීම නිසා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මනාව ප්‍රගුණ කරපු නැති නිසා. පින්වත් මහණෙනි, එම ආර්ය සීලය මා විසින් අවබෝධ කරන ලද්දේය. මම ඒ අය සසරට වැටුනේ ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්තිය අවබෝධ නොකරපු නිසානේ. මා විසින් ඒ ආර්ය සීලය අවබෝධ කළා, ප්‍රතිවේද කළා. ආර්ය සමාධිය අවබෝධ කළා, ප්‍රතිවේද කළා. ආර්ය වූ ප්‍රඥාව අවබෝධ කළා, ප්‍රතිවේද කළා. ආර්ය විමුක්තිය අවබෝධ කළා, ප්‍රතිවේද කළා. භව තෘෂ්ණාව සින්දා තථාගතයන් වහන්සේ භව රැහෙන් ගෙවි ගියා. දැන් ආයි උපතක් නැහැ. භාග්‍යතුන් වහන්සේ මිසී වදාළා. බුදුරජාණන් වහන්සේ බලන්න ජීවිතේ අන් අයට අනිත්‍ය ස්වභාවය කියලා පින්වත් මාන්නේ ශාස්ත්‍රඥ වහන්සේ නිදහස් වුණා. සීලං සමාධි පඤ්ඤාච විමුක්ති ච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේනය සස්සිනෝ. ඒ ආර්ය වූ සීලය, සමාධිය, ප්‍රඥාවත්, විමුක්තියත් පැතිර ගිය කීර්ති හා යසස ඇති ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අවබෝධය ඇතුව දුක් කෙලවර කරන ධර්මයේ දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේ පවා පිරිනුවම් පාවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවා. දැක්කද සසරට වෙන දේවල්? දැක්කද සසරට වෙන දේවල්? 136ක් අපායවල වල ගින්න අබිඹවාගේ ගින්නක් උපදින හැටි කොහොමද සසරේ? 136ක් අපායවල වල ගින්දරෙනොත් මහ පොළොව පිච්චෙන්නේ. කොහොමද කියලා හිතන්න, කල්පනා කරන්න. ඒ නිසා මේ අපේ ඩිංගිත්තක් පඨවි ධාතුව, ඩිංගිත්තක් ආපෝ ධාතුව, ඩිංගිත්තක් තේජෝ ධාතුව, ඩිංගිත්තක් වායෝ ධාතුවට නේද අපි මේ ඇල්ලෙ ඉන්නේ. මෙහෙමත් සංසාරය. මේ සොච්චමකට ඇලිලා නටන නාඩගම් ටික උපදින කෙලෙස් ගොඩ, උපදින කෙලෙස් ගොඩ, හිත්වල තියෙන නපුරුකම්, හිත්වල තියෙන නරක බව පුදුම සාගතයි. හිතාගෙන ඉන්නවද යම් කිසි කෙනෙක් මමය මාගේ කියලා? යම් දෙයක් මගේ, අපේ, අපිට අයිති, මට අයිති කියලා ඔබගේ හිතේ යම් සිතුවිල්ලක් තියෙනවා. ඒ හැම දෙයක්ම ඔබට අතාරින්න වෙනවා. අකමැත්තෙන් අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා කල්පනා කරන්න මොහොතකට හරි අනිත්‍යයි කියලා. මේවා වෙනස් වෙනවා. මම මගේ, මගේ ආත්මය නෙවෙයි කියලා. මේ අවබෝධ කරන්න ඔබව ගෙන යන යානාව තමයි උතුම් සම්බුදු සරණ. ඔබ මේ අවබෝධ කරන නිර්වාණ රාජ්‍යයට ගෙනියන යානාව තමයි ශ්‍රී සද්ධර්මයේ සරණ, ආර්ය මහා සංඝරත්නයේ සරණ, තුනුරුවන් සරණ යන්න. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම මගේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ඒ බුදුරජාණන් වහන්සේගේ මේ මధుර මනෝහර සත්‍ය වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යනවා කියලා හිතන්න.
දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු මේ සසරින් නිදහස් වූ මේ කෙලෙස් ගිනි එන්න කලින්ම සසරින් නිදහස් වුණ මේ විනාශයෙන් කලින්ම ගිනි නිවාගත් රහතන් වහන්සේලා ආර්ය මහා සංඝරත්නය මම සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් තිසරණය ඔබව සසර දුකින් නිදහස් කරත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා.